ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරමින් අද උතුම් වූ වෙසක් මාස පුරපසළොස්වක පුන් පොහොය දවසේදී අද උදෑසනට මේ දක්වා ඉහළ බෝමිරිය ශ්‍රී ගුණසේකරාරාම පුණ්‍ය භූමිය කේන්ද්‍ර කර ගනිමින් තරණ ටීවී ජාත්‍යන්තර නාලිකාව ඔස්සේ උදෑසන මෙහෙවස් සමාදන් කරවීමේ සිට මේ දක්වා මේ පුණ්‍ය භූමිය තුල සිදු කළ ආගමික වතාවත් අප සජීවී ලෙසින් විසිරුවා හරනු ලැබුවා. මේ මොහොතේදී සූදානම් වන්නේ අවසාන අංකයේ ලෙස යුගාසන කාව්‍යමය ධර්මානුශාසනාව සජීවී ලෙසින් ඔබ හමුවට සමීප කරන්නට. තථාගත මාමෑණී ශාන්තිනායක තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඉපදීම බුදු වීම සහ පරිනිර්වාණය සමර අසිරිමත් තෙමගුල ලෝකවාසී සදහැවත් බෞද්ධයන්ට අතිශය වැදගත් වූ දිනයක් බව ඔබ අප දන්නා කරුණ. එසේනම් අප සූදානම් කාල වේලාව ගත වී තිබෙන නිසා මේ උතුම් වූ යුගාසන කාව්‍යමය ධර්මානුශාසනාව මෙලෙසින් ආරම්භ කරන්නට. මේට දශක ගණනාවකට ඉහතදී ආසන දෙකේ බණ ලෙසින් ආරම්භ කරන ලද මෙම ධර්මදේශනාව පසු කාලීනව යුගාසන කාව්‍යමය ධර්මදේශනාවක් බවට පත් වී තිබෙනවා. ඒ මේ උතුම් වූ තථාගත දහම් කාරණාවන් සදහැවතුන්ගේ හදවත්වලට ඊටමත් ඉක්මනින්ම තේරෙන භාෂාවකින් ඇතුල් කිරීමේ අරමුණෙන් යුතුවයි. එසේනම් අප සූදානම් මේ දැන් සිට උතුම් වූ යුගාසන කාව්‍යමය ධර්මදේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට අද මේ උතුම් වූ ධර්මානුශාසනාවේ දායකත්වයේ දරනු ලබන්නේ රවීන්ද්‍ර දොළවත්ත මහතා හා ජයමිනි දොළවත්ත මහත්මිය ඇතුළු පවුලේ ආදරණීය පිරිස දිදුන දොළවත්ත පුතුණුවන්ගේ ජන්මදිනය සහ විදුනි දොළවත්ත දියණියට නිදුක් නිරෝගී සුව සහ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකමත් කර ගැනීම සඳහා බුද්ධ ආදී රත්නත්‍රි ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීමේ අරමුණුයි ඔවුන් මේ උතුම් වූ දේශනාවේ දායකත්වයේ දරන්නේ. ඔවුන්ගේ අරමුණක් වනවා පින්කමට සහභාගී වූ සියලු දෙනාටත් නන්නායරින් උපකාර කළ සෑම දෙනාටත් ඒ වගේම විහාරාධිපති ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙවුඟ පරම පූජනීය මහා සංඝරත්නයටත් ඒ වගේම රවීන්ද්‍ර දොළවත්ත මහතාගේ පියා වන පියදාස් දොළවත්ත හා චන්ද්‍රා දොළවත්ත මෑණියන්ටත් නිදුක් නිරෝගී සුව සහ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම උතුම් වූ නිවන් මඟ පසක් කර ගැනීම සඳහා මේ පින අනුමෝදන් කිරීමට අපේක්ෂා කරනවා. විහාරාධිපති වැඩසිට අපවත් වී වදාළ ගරු හෝකන්දර නන්දරතන ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේටත් ඒ වගේම ජයමිනි දොළවත්ත මහත්මියගේ මව් වන මීට 3 මාසයකට පෙර මිය ගිය ඩී.ඩී. රූපසිංහ උපාසිකා මාතාවට හා පියා වන පී.ඩී. රූපසිංහ උපාසක මහත්මයාටත් ඒ වගේම මියගිය සියලුම ඥාතීන්ටත් මේ මොහොතේදී උතුම් වූ නිවන් සුව ප්‍රාර්ථනා කරමිනුයි මේ දහම් දේශනාවේ සදහැබර පුණ්‍යවන්ත දායකත්වයේ දරනු ලබන්නේ. මේ මොහොතේ අපි ඔවුන්ට ආරාධනා කර සිටිනව ගෞරවනීය දේශකයන්න් වහන්සේලාට දැහැත් වට්ටියක් පිරිනමා මෙලෙසින් ආරාධනා කරන හැටියට මේ මොහොතම වැඩසටහන මාලාව අද උදෑසන සිට මේ දක්වා සජීවී ලෙසින් විසිරුවා හැරීම සඳහා පුණ්‍යවන්ත සදහැබර දායකත්වයේ දරා තිබෙන විශේෂයෙන් ශ්‍රේයානි ගමගේ මැතිණිය ඇතුළු පවුලේ සිටු දෙනා විසින් මැගිනෝනා කළුගම්පිටිය ආදරණීය මෑණියන්ට සයිමන් පිරේඩා පියතුමන්ට සහ රෙල් සෝමරත්න පියාණන්ට සහ සෝමරත්න ආදරණීය මෑණියන්ට උතුම් වූ නිවන් සුව ප්‍රාර්ථනා කරමිනුයි ඇය විසින් මේ උතුම් වූ පින්කමට මෙලෙසින් දායකත්වයේ දරා තිබෙන්නේ. එසේනම් අප සූදානම් දහම් දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට සැමට උතුම් වූ දහම් රසය ලබා දෙමින් මෙම යුගාසන දහම් දේශනාව ආරම්භ කරන ලෙස ගෞරව නමස්කාර පූර්වක ආරාධනා කර සිටිනවා. විහාරගම දක්ෂිණගිරි පුරාණ රජමහා විහාරය සහ ඉහළ බෝමරිය ශ්‍රී ගුණසේකරාරාමයේ යන උභය විහාරාධිපති බෝමරිය ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පති කාව්‍ය විශාරද ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද නම කියන්නට අවසරයි විහාරගම සිරිනන්ද
අපේ පඬිත හාමුදුරන් වහන්සේට සහ බෝමරී ගණේවත්ත පුරාණ විහාරාධිකාරී කාව්‍යශ්‍රී බෝමරී සිරිනන්ද ගෞරවණීය අපේ හාමුදුරන් වහන්සේට මෙතෙන් සිට මේ උතුම් වූ යුගාසන දහම් දිසුම සිදු කරන හැටියට අවසරයි පින්වත් අපේ හාමුදුරනේ. දැක්කද වෙසක් සඳ වැහි බිඳු අස්සේ දිලෙයි ඉඩ මදි අයට මේ පැත්තෙත් ඉඩක් තියෙයි ලුම්බිනි උයනේ මල් සුසුවඳ හිතට දැනෙයි පින්වත නමස්කාරය කීවොතින් හොඳයි समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग मोक्षदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता සහන්සුවය හදවත වේවා සවන් මිහිර යාලි ඇති වේවා සුරන් සවන් යුග යොමු දහම්මසන්නට දෙවියෝ වාඩීවා සංසාර සාරෝග විනීත නිසං සංනීත සාතං සුචිසාර දීසං සංධීර කංසොන්න තනුපලාසං සංලාප දේසින් पानमेभि सासं संसार गिरि दुर्ग तारणय किया दुं पिंसार लोकयट ගැල්ලු අමාගං පන්සාවිසක් කල් පැහැදෝ සියලු තැන්
සම්බුද්ධ සිරිපාද වැතිරි වඳින් නම් සංසාභිගං කේවල මෝහ නාසං සංනාහ කංමාර රනේ විශේෂං සංසේවිතං දාසි මුදාර බාසං සංහාර ධම්මං පානමේ රසසං සත්භාවයෙන් ලොවට පෙන්නෝ යනෙන මං සද්ධාව ඇති කරන දුරු කරන මෝහකං සිත්ගින්න නිවන්නට ඉසිනා අමාපැන් සද්ධර්ම සාගරය කිමිදී වඳින් නම් සංදාසගන්නාසිත පාපනාසං සංනාප දංසිං හතගෝර පාසං සංපාර ගාමින් සුචිසාර වාසං සංවාර සංඝං පනමේ සදාසං පින් බීජ වපුරන්න සුවිසල් කෙතක් වං දන් දෙවන සත් වගට සමමොක් සුවය දුන් සංසිඳුණු ගති ඇතිව රැකගත් පසිඳුරං අංජලි කරණීය මහා සංඝ වඳින් නම් සමිඳුනි වැඩ සිටින ගාරුතර මණිරතන පොඩියා මුදුරුවරු සසුනේහි සුව සොයන පින්වත පින්වතිය අද මෙහි බණ ආහන දෝනිලා පුතාලාත් මේ බණ අසනු මැන සම්බුදු උපතයි බුදු බව ලැබුමයි පිරිනිවුමයි තුන් මගුල් කියා
අද බුදු බැතියයි සම්බුදු තෙමාගුල අපේ කියා සසුනට අරුණයි සිත් බෝ අපෝරයි මිහි කත මෑනියෝ සසල වෙතයි පිං සිත් පුරවයි පිංකම් කරවයි සම්බුදු තෙමාගුල නිති සමරයි මේ ලෝකෙ මහ දුකක් කියලා උන්වහන්සේ කියලා දුන්නේ නැත්නම් අදටත් අපි දන්නේ නැහැ. ඒ දුක වෙන කවුරුවත් හදපු එකක් නෙවෙයි. ඒක හේතුඵල ධර්මයි කියලා උන්වහන්සේ කියලා දුන්නේ නැත්නම් අදටත් අපි දන්නේ නැහැ. දුක අපි ඇති කරපු එකක් නෙවෙයි. ඒක වෙන කවුරුවත් මවාපු එකකුත් නෙවෙයි. උනාට ඒක නැති කරන එක අපිට කරන්න පුළුවන් වැඩක් කියලා උන්වහන්සේ කියලා දුන්නේ නැත්නම් අදටත් අපි දන්නේ නැහැ. මේ මහා භද්‍ර කල්පයේ පහළ වූ සිව්වෙනි බුදුරජාණන් වහන්සේ වන ගෞතම නම් සම්මා සම්බුද්ධ සරුවඥයන් වහන්සේගේ ශාසනයේ පවතින බුද්ධෝත්පාද කාලයක සිරි ගුණසේකරාරාම පින්බිමෙහි මේ දහම් මණ්ඩපයේ සිට අසිරිමත් බුදු උපත පිළිබඳ යුගාසන කවි බණ දෙසුම අහන්නට මේ ස්ථානයට ගොඩ වැදුණු අද රාත්‍රියේ පේවස් සමාදන්ව සිටින පින්වත් උපාසක උපාසිකාවනි ඒ වගේම මේ උතුම් පින්කම සඳහා දායකත්වයේ දරන ජයමිනි දොළවත්ත මහත්මිය මහත්මා ප්‍රමුඛ පවුලේ පින්වත්නි එසේම සපැමිණි පෙදහම් පාසලේ ගුරු බවතුන් සතර පෙරුවේ දායක දායිකාවන් සහ දහම් ශ්‍රවණය කිරීමේ කැමැත්තෙන් නන් දෙසින් පැමිණි සියලු පින්වත්නි පින්වතියනි ආදරණීය දුවේ පුතේ අපි ලෑසි කවි බණක් අහන්න. දරුවෝ දන්නවා දහම් පාසල් දරුවන්ට එක විදිහට ඉඳගෙන එක දිගට එක තැනකට වෙලා ඉන්න හැටි අපි කියලා දීලා තියෙනවා. ඔය මිනිස්සු කිව්වට ළමයින්ට එක තැනකටලා ඉන්න බෑ කියලා අපි ඉන්න පුළුවන් කියලා ඔප්පු කරලා තියෙනවා. මං හිතනවා අද මේ බුදුහාඳුරු වෙනුවෙන් මේ අපේ හාඳුරන්ට පේන වැඩි මේ පුංචි ළමයි ටිකක් තමයි ඉස්සරහම ඉන්නේ. ඉස්සරහටම එන්න තමයි තියෙන්නේ ළමයි. ළමයි ටික ඉස්සරහට දාගෙන සුද්ධ අපිට අයිමි කරලා ගියපු අපේ සිරිත් විරිත් අපේ සිතුම් පැතුම් ටික මේ තෙමගුල් දවසේවත් මතක් කරලා දෙන්න බැරි වුණොත් පින්වත්නි ආණ්ඩු පෙරලලාවත් මේ රටේ තියෙන ප්‍රශ්න විසඳන්න බෑ. ඒ හින්දා මේ දරුවන්ට අහිමි වෙච්ච අපිට අහිමි වෙච්ච අපේකම දැන් බලන්නකො නැවක් වෙනකම් බලන් ඉන්නව නැත්තම් බඩගින්නේ මැරෙනවා. ඒව රටක ස්වාධීන ජාතියක් විදිහට නැගිටින්න පුළුවන් දරුවෝ අපි හිතනවා කොන්ද කෙලින් තියාගෙන මේ පැයකමාර බණයි කියලා. ඉතින් එතකොට එහෙම නේද පුතා? එහෙම නේද දෝනි? එහෙනවනේ සිරණ දාමර මේගොල්ලෝ හාඳුරන්න උත්තර දෙන්න දන්නවා. ඉතින් බෝමිරිය ගණේවත් රජමාවි ආරාධිකාරයේ විචිත්‍ර කාව්‍යමය දේශක ධර්මදේශක අපේ හිතවත් බෝමිරිය සිරිනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක අද අපිට මෙතන කවි සාකච්ඡාවක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ අහගෙන හිටියට ඒකම අමාරු වැඩ. ඒ වුණාට අපි ඒක කොහොම හරි කරන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් මමත් උන්වහන්සේත් බොහොම කාර්යබහුල දවස් ටිකක් තමයි මේ පසු කරමින් ඉන්නේ. ඉතින් එහෙම තිබියදී අපි උත්සාහ කරනවා ඔයගොල්ලන්ට අද මේ කියලා දෙන්න හදන බුදු උපත කියන මාතෘකාවට උපරිම සාධාරණයක් කරා. අද බණහන් අපු කට්ටියට. ඉතින් ඕ මේ වගේ කියනවට වැඩිය හොඳයි. අපි එතනින්ම පටන් ගත්තා නම්. එහෙම නේද ළමයි? දැක්කද ඒකට උත්තරේ? ඒකනේ මං කිව්වේ. අපි
බොමිරියේ සිරිනන්ද හාමුදුරුවන්ගෙන් අහමු අපි මෙයාලට අද මොනවද කියලා දෙන්නේ කියලා. ආයස්මා ආනන්දෝ තේබික්කෝ ඒතදවෝච අච්චරියං චේව ආවසෝ තථාගතා අච්චරිය සමන්නාගතාච අම්බුත් චේව ආවසෝ තථාගතා අම්බුත ධම්ම සමන්නාගතා චාති. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භික්ෂූන් වහන්සේලාට මෙසේ වදාළහ. භාග්‍යවතුන් වහන්සේ ආශ්චර්යද වෙති. ආශ්චර්ය ධර්මයන්ගෙන්ද යුක්ත වෙති. අද්භූතද වෙති. අද්භූත වූ ධර්මයන්ගෙන්ද යුක්ත වෙති. මජ්ක්‍ධිම නිකාය උපරිපන්නාසකය අච්චරිය භූත සූත්‍රය අසන මැනවි මෙතැන් සිට ඒ උතුම් දේශනාව. දෙව්රම් බිම සුදු බුදු රැස් දහර ගලනවා ගෞතම හිමි පිණ්ඩපාත වැඩම කරනවා කවුරුත් හිමිවරු ශාලාවකට වඩිනවා සව් සත දිනු මුනිදු මෙහෙම අහනවා උපස්ථාන ශාලාවට ලෞතුරු හිමි වඩින තුරා බුදු සමිඳුගේ ආස්චර්ය එහිමිවරු කතා කරා බුදු හිමි වැඩමනු දැක්කම ඒ කතාව නතර කරා සමිඳු ඉදිරියේ මෙලෙසට යම් කිසිවක් මතක් කරා ඒ හාමුදුරුවරු නතර වෙච්ච ගමන් බුදුහාඳුරු ඇහුවා මහණෙනි මෙහෙට මා වැඩමනු තුර දැකලා මතකයි යමක් ඔය මුව අග නතර කළා මත් කැමති අහන්නට ඒ මොනවද කියලා පවසයි හිමිවරුන් මෙය සිරිපා වැඳලා අනේ හිමියනි අපට තහනම් කතාවක් නොවේ කරන්නේ ලෝතරා බුදු වරු පහළ වන හැටි අසිරිමත් යැයි කියන්නේ නේක මුනිවරු වැඩ සිටිය තැන උදුම ගුණ දම් දරා
ඒවා කිය සිටින අතරේ තමයි හිමි මෙහි වඩින්නේ. ඔන්න ළමයි වෙච්ච වැඩි. බුදුරජාණන් වහන්සේ උපස්ථාන ශාලාවට වඩිනකොට හාමුදුරුවෝ නිහඬ වුණා. උන්වහන්සේලාගෙන් ඇහුවා මහණෙනි මා වඩින්නට පෙර ඔබ කිනම් කතාවක නිරත වී සිටියාද? ස්වාමීනි ඔබ වහන්සේ අපිට එපා කියපු එකක්වත් අපි කතා කළේ නැහැ. අපි මේ කතා කර කර හිටියේ ස්වාමීනි ඔබ වහන්සේ මොනතරම් අසිරිමත් ඔබ වහන්සේ මොනතරම් අද්භූතයිද? ඒ ගැන තමයි කතා කරන්නේ. ඕම් පේනවනේ දුපාසකම්ම. අදත් අපි සිල් සමාදන් වෙච්ච අම්මලට කියලා දුන්න ටික. අපි සිල් සමාදන් වෙච්ච අය වුණත් අට සිල් ගත්තාම කතා 32කින් වැලකී සිටින්න ඕනි කියලා. ඒකනේ කියන්නේ සිල් ගණ්ඩාවහම ටිකක් අඳුරන්නේ නැති කෙනෙක් ගාව වාඩි වෙන්න කියලා. අඳුරන කෙනෙක් ගාවමයි ගිහිල්ලා වාඩි වෙන්නේ. වාඩි වෙලා තාකට තාකයි. දෙකම එකයි. මේ දවස්වල රටේ ප්‍රශ්නේ තහනම් කතාමයි. ඒ හින්දා අපේ සිල්ලුතුන්ට අපි අද යෝජනා කරලා තිබ්බා. වෙනදත් අපි යෝජනා කරනවා. මේ හැම දිනාටත් යෝජනා කරනවා. අපි අපිටත් යෝජනා කරගන්නවා. සංසාර දුකින් ගැලවෙනු පිණිස කැමති අය ඕන නැති කතා වලින් ගැලවෙන්න ඕන. ඉතින් බුදුහාමුදුරුවෝ අර හාමුදුරුවන්ගෙන් ඇහුවේ ඒකනේ. හාමුදුරුවෝ දුන්න උත්තරේ මතකනේ. ඉතින් බුදුහාමුදුරුවෝ ඒ ගමම්ම මොකද කළේ දන්නවද? ආනන්ද හාමුදුරුවෝ දිහා බැලුවා. බලලා මෙන්න මේම දේශනා කළා. බුදු හිමි වදාරයි පින්වත් ආනන්ද සම්බුදු නුවණ දෙසුදැයි කෙතරම්ද මා දෙසු කරුණු සිහි කරනට උළුවන්ද පහදනු හොඳයි ඒ මතකය නුබවින්ද. ආස්චාරිය අද්භූතයි හිමිවැනි මනවින් මතකයි මේ විදියට මතක් කරයි අර හිමිවරු අසා සිටී. වෙන තැනක නෙවෙයි මං සමිදුගේ ළඟ ඉඳන් ඇසුවක් කියන්නේ මනුලොවට එන්න පෙර බෝසතුන් තුසිත ලොව සිහියෙනුයි උපන්නේ දෙව්ලොවෙන් චුත වේලා යලිත් සිහි ඇතිවමයි මනුලොවට වඩින්නේ මේ දෙකම අද්භූතයි අසිරිමත් දෙයක් ලෙස මගේ හිත මත දරන්නේ මගේ හිත මත දරන්නේ පවසමි සාමිඳුගේ ඊළඟ කරුණ ගැන දෙව්ලොව ඉපිද ලද ආයුෂ ගෙවෙන දින
වැඩ සිටි ආයුරු ලද මුළු ආයුෂ ගණන මේවා සමිඳු ළඟ ඉඳලා ආහපු බන තේරුණාද මන්ද කියන්නේ? දරුවන්ට අයිති වෙච්ච අපිට අයිති වෙච්ච අනිවාර්යයෙන්ම කියලා තියෙනවා. බුදුහාමුදුර අවසර දුන්නානේ කියලා දෙන්න කියලා. මොකද්ද? බෝධිසත්වරු සිහියෙන්මයි දිව්‍ය ලෝකේ උපදින්නේ. සිදුහත් කුමාරයා මෙහි වඩින්න කලින් කොහෙද හිටියේ ළමයි? කොහෙද හිටියේ? කොහෙද දෝනි හිටියේ සිදුහත් කුමාරයා මෙහි වඩින්න කලින්? කොහෙද හිටියේ පුතා? තුසිත දිව්‍ය ලෝකේ. හොඳ ළමයි. තුසිත බවනේ. ඊටාම සිහියෙන් තමයි ගිහලා ඉපදිලා. ඊටාම සිහියෙන් තමයි වැඩ ඉඳලා තියෙන්නේ. මුළු ආයුෂ ගානම ඉඳලා තියෙනවා. ඊටාම සිහියෙන් තමයි මම මේ අහවල් දිහාට වඩිනවා කියලා දැනගෙන තමයි වැඩලා තියෙන්නේ. දැන් ඒකෙන් තේරෙන්නේ පින්වත්නි දිව්‍ය ලෝකේ ඉන්න වෙන දෙවිවරු එහෙම නෙවෙයිලු. එහෙම තමයි අටුවාචාරීන් කියන්නේ. ධර්මයේ සඳහන් වෙන්නේ දිව්‍ය ලෝකේ යන වෙන කට්ටිය සිහියෙන් නෙවෙයි යන්නේ. ගියාම තමයි දන්නේ ඒ කට්ටිය කතා කරද්දි මං ඉන්නේ මේ දිව්‍ය ලෝකේ. අපි හිතමුකෝ ඕගොල්ලෝ අද මේ බණ අහලා යනකොට හදිසියේ කුස්ම ගිහින් දිව්‍ය ලෝකේ ගියා කියලා. ආම්තුරෝ කියන මූසල කතා. ඒ නඩක ඇත්ත වෙන්න බැරිද? ඔබට උනත් මට උනත් ඒක ඇත්ත වෙන්න පුළුවන්. මේ ප්‍රීතියෙන් ගෙදර යද්දී මරුණා කියන්නකෝ. මෙල්ලා දිව්‍ය ලෝකේ ගියත් දන්නේ කොහෙද ගියේ කියලා. ඒ කට්ටිය කතා කරද්දි තමයි දන්නේ මම මේ කොහෙද ඉන්නේ කියලා. ආන්නේ අපි දිව්‍ය ලෝකෙ ගියොත් යන්නේ. හැබැයි බෝධිසත්වවරු එහෙම නෙවෙයි. බෝධිසත්වවරු දැනගෙන යන්නේ. අනිත් එක දිව්‍ය ලෝකෙන් චුත වෙද්දි දෙවියන්ගේ ඇඟේ තියෙන මල් මාලා හැම පර වෙනවා. එතකොට ඒගොල්ලෝ දුක් වෙනවා. ශරීරෙන් දාඩිය වැටෙනවා. එතකොටයි දන්නේ ඇයි මේ? එතකොට අනිත් දෙවිවරු කියනවා ඔයාට මේ යන්න කාලය වෙලා. ඕමමයි දෙවියන්ගේ කතා. හැබැයි බෝධිසත්ව දෙවිවරු අනිත් දෙවිවරු ඉක්මවා කරුණු 10කින් ඉදිරියෙන් ඉන්නවා කියලා පින්වත්නි කියනවා. ඒ තමයි ඒ මහා පින් බලය. අහන්නකෝ ඊළඟ කරුණ. බෝසත් දේවිඳු ගත මල් පෙති මිලින උනා බුදු බව ලැබුණ බව දැනිලා නැගුණි සිනා දස දහසක්ම දෙවිවරු විත් දෑත නාගා අයදිති සමිඳුනේ මනුලොව වඩිනු මැනා අයදිති සමිඳුනේ මනුලොව වඩිනු මැනා තුන්ලොව බලා සිටි ගමනක් පිටත් උනයි දැන් බඹලොවද පසු කර මහා එළිය ගලයි පින්වත අඳුරු නරකයටත් එළිය වැටෙයි බෝසත් පුතෙක් මනුලොව වෙත වැඩම කරයි මහබෝසතුන්
මව් කුස වැඩි දිනේ සිට සතර වරම් දෙවිවරු එහි වැඩම කොට මෞබිසවගේ කුස හොත් උත්තමයාට රැකවල් දෙනවා පුදුමයි දුක් නොවන්නට මගේ බුදු හිමි අසල ඉඳලා ඇසූ කිසිවක් කියන්නේ බෝසතුන් මව් උසට බොහොමත් සිහිය ඇතිවයි වඩින්නේ එදා සිට මේ මවට පන්සිල් රකින්නටමයි හිතෙන්නේ බුදුන්ගේ බණ නොමැති කාලෙක තමයි මේවා දැනෙන්නේ තමයි මේවා දැනෙන්නේ පින්වතුනි අසහියෙන් මව් කුසට ඇවිල්ලා අසහියෙන් කල් ගෙවලා අසහියෙන් මැරිලා ගිහිල්ලා අසහියෙන් උපදින එකයි අපේ තත්ත්වය. ඒත් 80 මහා ශ්‍රාවකයන් මව් කුසට පිවිසෙන්නේ මනා එළඹ සිහිය. පසේ බුදුවරුන් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ දෙනම මව් කුසේ ඉන්නේ සිහිය. ලෞතර බුදුවරුන් පමණයි උපදින්නේ සිහිය. බෝධිසත්වයන් වහන්සේ මව් කුස පිළිසිඳ ගනිද්දී කවදාවත් හිරුයි සඳුයි එළිය නොවැටෙන චක්‍රාවාට තිත්‍රයක් මැද්දේ තියෙන ලෝකාන්තරික නරකයෙන් ආලෝකයේ වෙහෙතුණා කියලා කියනවා. ඒ එළියෙන් තමයි ඔවුන් දැනගත්තේ තමන් විතරක් නෙමෙයි තමන් විශාල පිරිසක් අඳුරෙන් ආලෝකයට අරගෙන එන්නයි බිහි වුණේ කියලා. අජ්ජමානෝ උලාරෝ ලෝකේ පාතු භවಂತಿ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා ලෞතර බුදු පියාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා මේ උතුම් ගති පැවතුම් ඇතිවයි මනුසත් වගට මනුලෝකයට වැඩම කළේ. නිරන්තරයෙන් ආරෝහ පරිණාහ සම්පත්තිය දේහධාරීව උප්පත්තිය ලැබපු වුන් සංසාරේ ගොඩක් සිහියෙන් ගමන් කළ නිසා සුවපත් වුණා කියලයි අපේ අදහස. එදා එහෙම කිව්වා අපේ හාමුදුරුවනේ. ඒ කාලේදී පුරුෂයෝ ගැන රාග සිතක් නෑ උපදින පොළඹවන්න බැහැ කිසි දින පුදුමයි ඒ මහා බුදු ගුණ දරු ගැබක් ආදාට මව්වරුන් වඳ වෙත්ය ඒත්නේ මව් පුතුන් දෙදෙනාම සුවයෙන්ය දෙව්ලොවේ සිටින මොක්සුවෙන් සැනසෙන්නේ දුකක් ගැන නොමදන්නේය හිමියනේ මා දකින පුදුමයක් එතනත්ය වෛරෝඩියක් නෙක පැහැ ඇති නූලේ බැඳී
වාගේ පුතා මව් කුස ඉඳ ගෙනම හිඳී සුපසංසිරුර අම්මාගේ ඇස ළඟම රැඳී අසිරිය කියන්නට මගේ ළඟ වචන මදී. දැන් හිතන්නකෝ ළමයි අපි දැනගෙන ධම්ම ගාවට ආවේ. දැනගෙන ආවේ මේ ආවල් අම්ම ගාවට යනවා කියලා. මොන කොහේ ඇරින්දලා ඇවිල්ලා ඉපදිලත් කාලයකට පස්සේ තමයි දන්නේ මනුස්ස ලෝකෙ ඉන්නේ. අපි කොච්චර ආසින්ද ඇවිත් හැබැයි පින්වත්නි බෝධිසත්වවරු පුරන මහා පාරමිතා බලය නිසා අම්මගේ කුසට එන්නේ 100න්. ළමයින්ට මතකයි නේද? කාලය, දීපය, දේශය, කුලය, මව්. පංචමා විලෝකනේ බලලා සිහි බුද්ධියෙන් වැඩම කරලා මව් කුසේ ඉද්දි ඇහුණද සිරිනන්ද හාමුදුරුවෝ ඒක කියලා දුන්නා මේ වෛරෝඩියක් මේ වගේ මේ මව් කුස ඇතුලේ මේ බොහොම වර්ණවත් නූලකින් බැඳපු වෛරෝඩියක් වගේ එහෙමයි අම්මගේ කුසේ බෝධිසත්වයෝ ඉන්නේ කියලා. පින්වත්නි දැන් ඔය අපි අම්මගේ බඩේ ඉද්දි කොහොමද ඉන්නේ නැත්තේ? අටුවාචාරින් නම් කියන්න පුතා මේ වැස්සට දෙමිච්ච වඳුරු පැටියේ ගස් බෙනෙක් ඉන්නවා වගේ කියලා. අපි ඉඳලා තියෙන්නේ. අපි අම්මගේ බඩේ ඉඳලා තියෙන්නේ වැස්සට දෙමිච්ච වඳුරු පැටියේ ගස් බෙනෙක් ඉන්නවා වගේ. ආන් මේ විදිහට ඉඳලා තියෙන්නේ. හැබැයි පින්වත් මේ දරුවනේ මේ සූත්‍ර දේශනාව කියනවා බෝධිසත්වයෝ අම්මගේ කුසේ හිටියේ කොන්ද කිලින් තියාගෙන වාඩි වෙලා කියලා. ඔබට හිතේ එහෙම වෙන්න පුළුවන්ද? හැබැයි මේ සූත්‍රයේ නමම අච්චරිය අභූත ලෝකේ සෙසු ජීවිතවල නොදකින ලක්ෂණ අහන්න එපමණක් නෙවෙයි ඒ ආශ්චර්යමත් වූ මහා ගුණ මහා බෝසත් පුතා බිහි කළ පාරමී බල පිරිමවුන් ඇගේ කුස මත තවත් කෙනෙකුට ඉඩක් දෙන්නට නිසි නොවෙත් ලොවේ පෙර බුදු සිරිත් පරිදිම පුතා ඉපදී දින 7න් අනේ අම්මා මෙලොව හැර යයි ලබයි තුසිතයේ දෙව් විමන් මනුලොව පිවිසෙන හැම දරුවන්නේ දස මස නව මස සහ තව භාගය වන්නේ එනමුත් පුදුමේකි පුතේ ආහන්නේ දස මස බෝසත් දරුවා උන්නේ දස මස බෝසත් දරුවා උන්නේ වෙන මව්වරුන් දුදරුවන් වදන කොට දුක් විඳ නිදාගෙන උන් බිහි කෙරුවාට බෝසත් මාවුන් හිටගෙන සිටි විලාසෙට බිහි කළ පුවත සමිඳුන්මයි
කීවේ මාට තිතාචකෝ බෝධිසත්තං බෝධිසත්ව මාතා විජායන්ති. තේරුම තමයි බෝධිසත්වෝ ඉපදෙනකොට ඒ අම්මා හිටගෙන තමයි ඉඳලා තියෙන්නේ. ළමයින්ට මතකද ලුම්බිනි සල්වියනේ. ඔගොල්ලෝ චිත්‍රයෙන් එහෙම නේද? මහා මායා දේවිය සල් ගහක අත්තක් අල්ලගෙන ඉද්දි වට තිර රෙදි ඇදලා තියෙද්දි තමයි ඒ පුතා ඉපදෙන්නේ. හැබැයි අපේ අම්මා අපි උපදින දවසේ සූතිකාගාරේ මේ ලෝකෙ මිනිහෙකුට දැනෙන දරුණුම වේදනාවෙන් කැමර දුන්නා කියලා අපි අහලා තියෙනවා. ස්වභාවික දරුවපතකදී ස්ත්‍රියකට දැනෙන වේදනාව පුරුෂයෙකුට දැනුණොත් තරහ ගන්න බැරුව මැරෙනවලු. ඩෙල් එකක 53යි. ළමයින්ගේ ඇස් උඩ ගියා. පේනවනේ ධම්මල විඳලා තියෙන දුක. හැබැයි පුතේ මහා බෝධිසත්වයේ පාරමිතා පිරපු පාරමිතා පුරපු උත්තමයේ මනුස්ස ලෝකේ අම්මා කෙනෙක්ගේ කුසින් බිහි වෙන්නේම හිටගෙන මව් ඉති. ඇයටත් පුතුටත් කිසිදු අපහසුවක් නොදැනෙන අයුරින් කියලයි මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ. තවත් තියෙනවා ආචාර දේවල්. බණ අසුනින් දේශකයෙක් වඩිනු වගේ හිනි මග දිගේ මිනිහෙක් බැස එනවා වගේ බෝසත් පුතා මනුලොව වැඩි ගමන ආගේ දෙව් බඹ සූර නාරන්ගේ බැති ස්වරය නැගේ බඹහු පවාරන් දැලකින් දාලා දෙවියෝ අඳුන් දී සමගින් පුදලා පිනි පිනි පිළිගත් කුමරුන් දැකලා ඉන් පසු ලැබගත් මිනිසුන් දැකලා ඇත්තටම ඔයගොල්ලන්ට තේරුණාද මන්ද? නික්මෙන වෙලාවට පුතුම වූ රජ දේවී සෙම සොටු දියර මල මුත්තර නැගෑවි සලුවක බෙතින් ඔතලා මැණිකක් දේවී ගත්තම මැණික අර ලෙසටම දිස් වේවි සතර වරම් දෙවිවරු එහි වඩින බෝසත් දරුවා සුරතට මේ දැන් රැගෙන මව්හට කියනවා සතුටින් දැන් හිඳින කීවලු පින්වත් දරුවෙකි මේ මවුන ළමයි අහගෙන හිටියද මන්ද සිහියෙන් ඇහුවනම් ඒ කවි ටික ඕගලන්ට දැනෙන්නේ නැති මේ බෝධිසත්වයෙක් අම්මගේ කුසින් බිහි වෙන වෙලාවේ ඊටම පිරිසිදුයි කියලා මල මුත්‍ර සෙම සොටු ගෑවෙන්නේ නැතුව පිරිසිදු කසී සලුවක ඔතපු මැණිකක් එහෙම යටුවාවේ තියෙන කසී සලුවක ඔතපු මැණිකක් මනුස්ස ලෝකෙට ගොඩ පහින්නේ මනුස්ස ලෝකෙට පාතබන්නේ මේ මනුස්ස ලෝකෙට එබඳු උත්තමයෙක්
පාතබනකොට අපි ඉස්සෙල්ලාම ඉපදෙනකොට කවුද අපිව අල්ලලා තින්නේ? කවුද ළමයි? අම්මා. නෑ. අම්මට කලින්. තව දෝනි කෙනෙක් කියනවා තාත්තා. අපි ඉපදෙනකොටම අපි අහලා තින්නේ හාඳුනේ. අපිව ඉස්සර කාලේ නම් වෙන්නම අම්මා තමයි අල්ලලා තින්නේ. ළමයි බලනවා ඇති මේ මොන අම්මද කියලා. දැන් කාරණා නර්ස් නෝනා හරි දොස්තර නෝනා හරි දොස්තර මාත්‍යාරි තමයි අල්ලන්නේ. හැබැයි පින්වත්නි බෝධිසත්වේ මව් කුසින් බිහි වෙනකොට ඉස්සෙල්ලම බාරගන්නේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල දෙවිවරු පඨමා දේවාපති ගණන්ති ප්‍රථම කොට දෙවියන් පිළිගනී. ඊට පස්සේ සුද්ධාවාස දෙවිවරු මේ දරුවව බාර දෙනවා සතරවරන් දෙවියන්ට. සතරවරන් දෙවියන් අම්මට බාර දෙනවා. මතකද? කීවලු පින්වත් දරුවෙකි මවුන. ඒ අම්මට කිව්වලු පින්වත් දරුවෙක් කියලා. කවුද කියන්නේ? සතරවරන් දෙවියන්. හැබැයි මේ එකක්වත් එතන ඉන්න පරිවාරයේ ශ්‍රීන්ට පේන්නේ මේ ටික පේන්නේ බිසවුන්නාසේ මහා මායා බිසවට විතරමයි. බෝසතුන් බිහි වෙද්දි දිය දහර මල් දෙකක් අහසේ සිට මැවෙනවා. එකක් උණුසුම් උනත් නනික මහා සිසිලසයි මේ බිමට වැටෙනවා. මවට හා පුතුට ඒ දියෙන් පිරිසිදු වීම නිසි ලෙසට කෙරෙනවා. හිමියනේ මේ කරුණ අදත් මට සිහි වෙද්දි මහා පුදුමයක් දැනෙනවා. මට තව පොඩ්ඩක් මතක් වුණේ ආදරනේ. හිමියනේ දූ කෙනෙක් රහසෙන්ම නැගිටලා අර දොරෙන් ඇදෙනවා. ඒක නෙමෙයි. හොඳ දරුවෙක් තමයි අපව එයෝන. මොකක් හරි පණිවිඩයකට යන්න ඇති. දැන් අහන්නකෝ. බෝධිසත්ව යන් වහන්සේ මනුෂ්‍ය ලෝකෙට බෝධිසත්වයන් වහන්සේ මනුෂ්‍ය ලෝකෙට උපදින කොටම ලොව කවුරුද හිටගන්නේ බෝසත් පුතා සමලෙස බිම සිටගන්නේ. ඒ වගේ පුදුම දේවල් ලොව සිදු වෙන්නේ පොළොවේ නොගෑවෙන ආයුරින් දිස් වෙන්නේ. අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සිට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්තේ මාජාති නත්තේ දානි පුනබ්බවෝති. මට වැඩි කෙනෙක් නැහැ තුන් ලෝ තලය මත
දෙවිවරු පවා මා ළඟ දන නවනු ඇත එනාමුත් මගේ උපතක් මින් පස්සේ නැත හිමියනි සිංහ නාදයයි සතර අත අලියන්ට ළමයින්ට නලියන්නමයි හිත කියලා කතාවක් තියෙනවා. සාදු කියන්නකෝ. අපි මෙච්චර වෙලා පැහැදිලි කරන්නේ ආශ්චර්යවත් තුන සම්බුදු උපතට ගමන් කරන බෝධිසත්වයාගේ කතාව. මේ මහා භද්‍ර කල්පයේ ඇතුලේ සිව්වෙනි බුදුරජාණන් වහන්සේ සමතින්සත් පාරමී ධර්ම බෙලෙන් මනුලොව උප්පත්තිය ලබන්නට දෙව්ලොවින් චුත වෙන කතා පුවතයි අච්චරිය මනුස්සෝ කියලා අපි පැහැදිලි කළේ. මිනිස්සුන්ට නොපෙනුනත් මේ ආශ්චර්යමත් බිහිවීම තුළ දෙවිවරු සේසත් දැරුවා මිනිස්යාගේ හැට නොපෙනුණා. ආශ්චර්ය රාශියක් මේ මිහිපිට සිද්ධ වුණා. 이르දියෙන් බොහෝ දේවල් දෙවිවරු එදා සිද්ධ කළා. විමුක්තියේ ප්‍රතිලාභය ලබන්නට පෙරනිමිති ඇතිව උපදින බුදු පියාණන් වහන්සේ ගැන අපි කාටත් කලින් දෙවිවරු දන්නවා. අපේ හාමුදුරනේ පින්වත්නි ඒ උපත හිතන්න මේ මහ පොළවේ හිට ගැනීම එක වෙන්න පුළුවන් දෙයක්. අපි ගැන තව කතා කරමු. කම්පා වුණයි පින්වත මුළු තලය මුළු ලෝකයම දෙවිවරු මේ සක්වලය ගස්වැල් පවා නොතිබුණු මල් පල බරය ගන්ධිය පවා පින්වතුනේ නිසාසලය පින්වතුනේ අසිරිමත්ය බෙරසක් තනියම වැයෙත්ය භෝග රෝග පහවියත්ය මුහුදු ජලය මිහිරි වෙත්ය උපතින් අන්ධ අයගේ ඇස් පෙනී ගියයි දෙසවන් බිහිරි ආය ඇහෙනවා කියා කියයි මනසින් උමතු ආය සිහියෙන් බලා සිටි මග වැරදුනත් නැවුතොටු පොල කරා ඇදෙයි නාරක අයගේ හිත් වෙනස්ව මෙත් කරුණා ගුණ ගැලුවයි දුරට ගලන ආලෝකය නරකයටත් එළියගෙනයි බුරනගින්න අවීචියේ නිවිලා මහා සිසිල දැනෙයි ඉරට හඳට
කුමක් වීද පරිසරයම සිසිල වෙදයි මුළු ගහකොළම මුළු පරිසරයම එක විටම එක වරම වෙනස් වෙනවා. ඉරහඳට දැනුණු මේ මහා මංගල්‍ය සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය එකවරම සුළඟ පවා නතර වුණා. තැන තැන අතරමං වුණ සත්තු පවා තමන්ගේ වාසස්ථාන වාස භවනවල් හොයාගෙන අම්මා තාත්තා ළඟට ගියා. පරිසරයේ ලෝකේ ගොඩාක් දුක්කම් කටුළු නැති වුණා. මිනිස්සුන්ට ඇස් පේන්නේ නැති අයගේ ඇස් පෙනුණා. කන් ඇහෙන්නේ නැති අයගේ කන් ඇහුණා. අබල දුබල අයගේ අබල දුබලතාවයන් නැති වුණා. මහා ප්‍රීති ഘോഷාවක් මුළු තුන් ලෝකයටම විහිදුණා. සාදුකාර හතර අතින් නැගුණා. ඒ මහා සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිද්ධ වුණේ සිහියෙන්මයි. ආශ්චර්යෙන්මයි. පින්වත්නි ඔබට හිතෙයි එහෙම වෙන්න පුළුවන්ද? එහෙම වෙන්න පුළුවන්ද? තව කෙනෙක් කියවොත් ඇයි එහෙම වෙන්න බැරිද? බදුල්ලේ ධනංජය පුතා දැන් අවුරුදු 6ක් විතර ඇති. බදුල්ල මහරෝහලේ මාස 3යි කතා කරන්න පටන් ගත්තා. මාස 3ේදී එයා කතා කරන්න පටන් ගත්තා. මාස 3ේදී පෙරලෙන්න පටන් ගත්තා. ඔය විශ්සරේ ලංකාදීප පත්තරෙන් දැකලා මට හිතෙන උපාසක අම්මා එහෙනම් ඉතින් සිදුවත් කුමාරයාත් ඉපදිච්ච ගමන් කතා කරන්න ඇති. මොකද ධනංජය ගැන මනෝවෛද්‍යවරු කියලා තිබුණේ මේක සංසාරේ හේතුවක් කියලා. ඉතින් මේ අසංඛ්‍ය කල්පලක්ෂ 4ක් පාරමිතා පුරපු බෝධිසත්වෙක් ඉපදිච්ච ගමන් කතා කරන්න බැරිද? ඉපදිච්ච ගමන් ඇවිදින්න බැරිද? පින්වත් මේ ලෝකේ අදටත් මේ සාමාන්‍ය මිනිස්සු අතරත් තාම දුර්ලභව එහෙම දරුවපත් ඉපදිලා මාසෙන් දෙකෙන් අනිත් ළමයින්ට වැඩි වෙනස් චලනයක් දක්වන දරුවෝ මොන ගිහිල්ලා තියෙනවා. එතකොට මේ අසිරිමත් දරුවෝ සිද්ධාර්ථ කුමාරයා මේ මහ පොළවේ පය තියෙන එකට අටුවාචාරින් කියනවා පින්වත්නි මේ උන්වහන්සේ සතර 이르දිපාද වඩා ගන්නවා කියන පෙර නිමිත්ත. ඒ සමලෙස පොළවේ තබන පා පියවර 7ක් ඉස්සරහට යනවා කියලා කියන්නේ පියවර 7ක් ඉස්සරහට යනවා කියන්නේ සප්ත බොජ්ජංග පුරුදු කරගන්නවා කියන එක. ඉස්සරහා දිශාව බලනවා කියන්නේ උන්වහන්සේ ලෝකයේ සියලු දෙනා විබවා ඉන්නවා කියන එක. ඒ විතරක් නෙමෙයි සිංහනාද කරනවා කියන්නේ ධර්මයේ ලෝකේ පතුරවනවා කියන එක. එහෙමයි සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ. සිනදාදරෝ මේ නවයට විසංස ඔරලෝසුව කතා කරයි එලියට වැස්ස නෑ දැන්නම් මිදුල හොඳයි ඔබටත් වෙහෙස කර ගති ඇති කියලා සැකයි අපි සමු ගමුද තෙමාගුල් බන තෙසුම නිමයි ඔබ හැම දෙන පන්සල් ආවානේ යුග ආසන බන මේ ඇසුවානේ මේ පින මත මාතු දෙවි අවසානේ අත් වේවා සෑමටම සුව සහනේ අත් වේවා සෑමටම සුව
සහනේ ඇසූ කවි බණ කුසල බලයෙන් ඔබට තෙරුවන් සරණ වේවා දෙසූ පරිදිම උතුම් බුදු හිමි පිළිබඳව බැති සිත් වැඩේවා පිසූ බත කුස ගිනි නිවනසේ ගුණ දමින් නුඹේ සිත දිලේවා මුනිඳු දෙසූ මග සතුටු වන්නට ඔබට බොහෝ කල් ගත නොවේවා දෙවියන්ටත් මේ පින් හිමි වේවා දෙව්ලොව කාලය තව දිගු වේවා බුදුන් වැඩිය රට රෝග නැසේවා අජරාමර නිවනින් සැනසේවා අජරාමර නිවනින් සැනසේවා අජරාමර නිවනින් සැනසේවා අද මේ උතුම් ධර්ම දේශනාව ඔබ ශ්‍රවණය කළේම අද 2565 වෙනි බුද්ධ වර්ෂයේ පව කරන්නේම ඔබේ අම්මාට පින් සිද්ධ වෙන්න. ඔබේ තාත්තාට පින් සිද්ධ වෙන්න. අපේ හාමුදුරනේ අපි මේ ළමයින්ට කියනවා. වෙසක් පොය දවසේ පන්සලේදී අම්මට පින් දීලා යන්න. අමතක කරන්න එපා. තාත්තට දිගාසිරි පතන්න. අමතක කරන්න එපා. රටේ විපත් වැඩි වෙන්න දරුවෝ හින්දා වැඩියෙන්ම වද වෙන ඒ ආදරණීය මිනිසුන්ට අපි දිගාසිරි පතමු. මියගිය දෙගුරුන්ට පින් දෙමු. දස මාසේ උරේකත්වා පෝසේති උද්දිකාරණං ආයුදීඝං වත්ස සතං මාතු පාදං නමාමහං පසළොස්වක සඳ අහසේ සඳ එළියයි අම්මා පසන් හැඟුම් දෝරේ ගලයි හිත පිවිතුරු අම්මා දසන්තයම සුවඳ කරයි මල්යායයි අම්මා මෙතේ බුදුන් පාමුලදී නිවන් දකින් උද්දිකාරෝ ආලිංගිත්වා චුම්බිත්වා පිය පුතකං රාජ මජ්ජං සුපාතිත්තං පිතු පාදං නමාමහං සඳේ සුමුදු
සඳ එළියයි මගේ ලොවම අප්පච්චි වදේ කළත් දුදරුවෝ සෙනෙහස ඇති අප්පච්චි මේ දිවියම හැඩ කෙරුවේ ඔබයි අප්පච්චි සතර ආපායේ නොවැටි නිවන් දකින් අප්පච්චි සතර අපායේ නොවැටි අම්මා සමගින් නිවන් දකින් මගේ අප්පච්චි අප්පච්චිටත් පින් සිද්ධ වේවා. ඔයාලා දැක්කද වෙසක් සඳ අහස හොයාගෙන ඇදෙද්දී හැම ගහකම මල් පිපුණා. අද පන්සල පුරා මල් සුවඳ දැනෙන්නේ හැම ගහකම මල් පිපිච්ච හින්දාත් එක්ක. ඕගලන්ට තේරෙනවද වෙසක් කාලෙට අමෝතු හුලඟක් එනවා. පුතාලා දුල මතක තියාගන්න හිතන්න මේ ගැන. අදත් වෙසක් පොය වෙනකොට මුළු පරිසරයම වෙනස්. හිතෙන්නේ නැද්ද? එදත් ගොළුෝ කතා කරා අන්තයන්ට පෙවුණා. ඒ බුද්ධ උත්පත්ති වෙලාවේ ඒ බුද්ධාංකුරයක උත්පත්ති වෙලාවේ ඒ මොහොතේ අතරමං වෙච්ච නැව් වෙරළට ආවා කියන ඒවා අපිට පිළිගන්න වෙනවා. පරිසරය පුරා බලන් හිටියා. ඒ බඳු උතුම් මිනිසුකගේ උත්පත්තිය. ඉතින් මේ උපත පිළිබඳව යුගාසන කවිබණ දෙසුම මේ උතුම් දෙසුම ශ්‍රවණය කළ විහාරයේ වැඩ සිටින පූජනීය අවසරයි කැබිලිපොළ මණිරත්න හාමුදුරුවෝ ඒ වගේම අපේ සිරිවිමල පොඩි හාමුදුරුවෝ ඇතුළු කොට ගත්ත පොඩි ස්වාමින් වහන්සේලා සියලු දෙනා වහන්සේටම අපමණ වාරයක් පින් සිද්ධ වේවා. මේ උතුම් දෙසුම සඳහා වැඩම කොට වදාළ අපේ බොමිරියේ සිරිනන්ද සහෝදර හාමුදුරුවන්ට පින් සිද්ධ වේවා. පූජනීය ස්වාමින් වහන්සේලා බුද්ධ ශාසනය උදෙසා চিරාත් කාලයක් යෙහෙන් වැඩ සිටිත්වායි සාදු කියා ප්‍රාර්ථනා කරමු. මේ අත වෙනුවෙන් අපේ පොඩි හාමුදුරුවෝ කොච්චර මහන්සි වෙනවද? සිරිනන්ද හාමුදුරුවෝත් ගණේවත්තේ පන්සලේ ආගමික කටයුතු තිබියදී අද අපේ ධර්මදේශනා පින්කමට අපේ ආරාධනාවට මේ ස්ථානට වැඩම කිරීම ගැන අපි උන්වහන්සේට නොවක් පුණ්‍යානුමෝදනා පිරිනමනවා. මේ උතුම් අවස්ථාවේදී මේ රැස් කරගත්ත අපරිමිත පුණ්‍ය ඵලයන් ප්‍රාර්ථනා කරනවා මේ දායක දායිකාවන් විසින් අපවත් වී වදාළ පූජනීය හෝකන්දර නන්දරත්න ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු අපවත් වූ සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලාට පින් සිද්ධ වේවා කියා. ඒ වගේම ධර්මදේශනා දායකත්වයෙන් ප්‍රාර්ථනා කරනවා ජයමිනි දොළවත්ත මහත්මියගේ ආදරණීය අම්මා වන තෙමසකට පෙර මිය ගිය ඩී.ඩී. රූපසිංහ උපාසිකා මාතාවටත් අප්පච්චි වන පී.ඩී. රූපසිංහ උපාසක මහතාටත් පුණ්‍යානුමෝදනා වේවා. එයත් ප්‍රාර්ථනා කරනවා විහාරස්ථානයේ වැඩ සිටින සියලු ස්වාමීන් වහන්සේලාටත් රවින්ද්‍ර දොළවත්ත මහතාගේ පියාණන් වන පියදාස දොළවත්ත හා පියදාස දොළවත්ත මහත්මයාටත් මෑණියන් වන චන්ද්‍රා දොළවත්ත මෑණියන්ටත් දිගාසිරි වේවා නිරෝගී සම්පත් ලැබේවා කියා අපි එසේම වේවා කියා ප්‍රාර්ථනා කරමු. එමෙන්ම අද මේ උතුම් පින්කම සඳහා රවින්ද්‍ර දොළවත්ත මහතා සහ ජයමිනි දොළවත්ත මහත්මිය ඊටාම කැමැත්තෙන් මේ යෝජනාව කළේ මේ රටේ ලොකු පින්කමක් කරනවා තියා
අපිට දෛනිකව ජීවිතේ පවත්වාගෙන යන්නවත් බැරි තරම් අපහසුතා තියෙන යුගයක මේසා විශාල පින්කමක් සංවිධානය කරගන්න තරම් ආත්ම ශක්තියක් ඒ ඇත්තන් තුළ පැවතුණා. ප්‍රධාන බලාපොරොත්තුව තමයි වෙසක් පොය දවසේ ඉපදිච්ච ළමයෙක් ඉන්නවා. ඒ තමයි දිදුන දොළවත්ත. ඉතින් දිදුන දොළවත්තට පුණ්‍යවන්ත ජන්මදිනයක් වෙනවා. එයා වගේ දරුවෙක් අද වගේ දවසක බිහි කරපු එයාගේ අම්මාටයි එයා බිහි වෙන කතාව අහලා ලෝකේ කාටත් වඩා සතුටු වෙච්ච අප්පච්චිටයි තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විදුනි දොළවත්ත දෝනිටත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඵල සාර්ථක වීම පිණිස මෙපින් හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දිදුන පුතාට මේ මාතෘ භූමියට ඊටම අඩුවක්ව පවතින හොඳ මිනිසුන්ගේ හිගය මකන්නට දක්ෂයන්ගේ අඩුව මකන්නට අවංක මිනිසුන්ගේ අඩුව මකන්නට නුදුරේදී හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ උතුම් පුණ්‍ය ඵලයන් ආශිර්වාද කරනවා. අද දවස පුරාම පිපින්දි මේ පැවතුණු පින්කම් වලට නන් අයුරින් සහාය දුන් සැමට විශේෂයෙන් මේ සජීවී අන්තර්ජාල විකාශනය සඳහා මූල්‍ය දායකත්වයේ ලබා දුන් ශ්‍රියානි ගමගේ මහත්මියට පින් සිද්ධ වේවා. එතුමියගේ යහපත් බලාපොරොත්තු ඉටු වේවායි අප පින් සිතින් ප්‍රාර්ථනා කරනවා. විදේශගතව සිටින එතුමියගේ දරුවාට තුනුරුවන්ගේ ආශිර්වාද වේවා කියා ප්‍රාර්ථනා කරනවා. විදුලියාලක පූජාව සඳහා අද දායකත්වයේ ලබාගත් අපේ ගයන් මහත්මයා කාන්ති මෑණියන් ඒ පුතුණුවන් සහ මෑණියන් ඇතුළේ පවුලේ පිරිස ප්‍රාර්ථනා කරනවා එකහමාර වසරකට පෙර මේගේ තිලකරත්න අමරසිංහ අපච්චිට පින් දෙන්න කියලා. එතුමාගේ ජන්මදිනය අදට ඉදිරියට තියෙනවා. අපි එතුමාට මේ උතුම් පින් අනුමෝදන් වේවා දුකක වේනම් ගැලවේවායි සාදු කියා ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම මේ උතුම් පින් වලින් ඔබටත් මටත් යහපතක් වේවා. මේ බුදුන් වැඩිය රට දලදා හාමුදුරුවෝ වැඩ ඉන්න රට මහා සෑය වැඩ ඉන්න රට හෙටත් ආරක්ෂා වේවා. සුමනතිස්ස දහම් පාසලේ සියලු පාර්ශ්වයන්ට පින් සිද්ධ වේවා. අපට ආර්ය සත්‍ය හතරේ අවබෝධයේ පිණසම මේ පින් හේතු වේවා වාසනාව වේවා. තරණ ටීවී සහ රශ්මි ටීවී නාලිකා දෙකටත් අපි පින් දෙනවා. කාර්ය මණ්ඩලයේ උදේ ඉඳලා මෙතන ඉන්දික සුසන්ත මහත්මයා ප්‍රමුඛ කාර්ය මණ්ඩලයටත් පින් දෙමින් මේ ලස්සන ධර්මාසනය හදපු අපේ ටිකිරි මහත්මයාට පින් නොදුන්නොත් අපිට පව් කියලා හිතෙනවා. ගොඩාක් මහන්සි වුණා මේ වැඩේට. අපි යට ගොඩක් පින් කියලා කියන්න ඕන. ඉතින් එතකොට ඒ වගේම අද මේ උතුම් පින්කම සඳහා විවිධාකාරයෙන් අපට ලබා දුන්නු ශක්තිය ඒ සියලු ශක්තියින්ට පින් දෙමින් විහාරස්ස සිරි සුදාන පදනමෙහි තරුණ කණ්ඩායම ඇතුළු අපට ලෙන්ගතු සදැහැති සැමට මේ පින්කමට සම්මාදන් වූ සැමට සාදුකී සැමටත් එකසේ පින් දීවා. එකට කියමු බුදු සරණ වේවා සදහම් සරණ වේවා සංඝ සරණ වේවා මෙතුම් සරණින් ජයම වේවා. අද උතුම් වූ වෙසක් මාස පුරපසළ සම්පූර්ණ පොහොය දවසේදී එදාමත්ම හරවත් වූ යුගාසන කාව්‍ය ධර්ම දේශනාව දේශනා කරන්නට යෙදුණු විහාරගම දක්ෂිණගිරි පුරාණ විහාරය සහ බෝමිරිය ශ්‍රී ගුණසේකරාරාමයේ යන උභය විහාරාධිපති
බොම්රිය ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති රාජකීය පඬිත කාව්‍ය විශාරද පරම පූජනීය පෙන්වත් විහාරගම සිරිනන්ද අපේ හාමුදුරන් වහන්සේට සහ බොම්රිය ගණේවත්ත පුරාරාජ මහා විහාරාධිකාරී කාව්‍ය ශ්‍රී බොම්රිය සිරිනන්ද අපේ හාමුදුරන් වහන්සේට මේ මොහොතේදී නිදුක් නිරෝගී සුව සහ චිරජීවනය දිගාසිරි සම්පන්නිය ලැබේවායි මෙසිතින් යුතු අප සාදු කියා ප්‍රාර්ථනා කර සිටිනවා. ඒ වගේම දවස මුළුල්ලේ විශේෂයෙන්ම මේ උතුම් වූ පුදබිම කේන්ද්‍ර කර ගනිමින් තන ටීවී ජාත්‍යන්තර නාලිකාව ඔස්සේ සහ රාෂ්ට්‍රීය ටීවී ජාත්‍යන්තර නාලිකාව ඔස්සේ අපි සියලු වැඩසටහන් සජීවී ලෙසින් විසිරුවා. හැරී ඉතින් ඔබට ඉදිරියේදී මේ වැඩසටහන ආරම්භ පුළුවන් www.tarantv.lk සහ www.tarantv.com යන වෙබ් අඩවි හරහා ඒ වගේම www.rashmitv.lk සහ .com යන වෙබ් අඩවි හරහා මේ වැඩසටහන නැවත ආරම්භ පුළුවන්. ඒ වගේම තරුණ ටීවී YouTube නාලිකාව ඔස්සේ මේ සියලු වැඩසටහන් ඔබට නැවත වරක් නැරඹීමේ හැකියාව තියෙන කරුණත් මේ මොහොතේ සිහිපත් කරමින් අද උදෑසන සිට මේ දක්වා සිදු කළ සියලු වැඩසටහන් මාලාවේ සජීව විකාශන කටයුතු මෙතකින් නිමවටපත් කරනවා. මේ සියලු කටයුතු සඳහා අපට සහයෝගය ලබා දුන්නු අපේ ගෞරවනීය කල්යාණ මිත්‍ර විහාරගම අපේ සිරනන්ද හාමුදුරන් වහන්සේට විහාරවාසී පොඩි හාමුදුරන් වහන්සේලාට ඒ වගේම සතර පෙර විදායක පින්වතුන්ටත් තනුවන් ටීවී ආයතනයේ කෘතවේදීත්වයේ සහ පුණ්‍යානුමෝදනා පිරිනමමින් ලබන පොසොන් මාස පුන් පොහොය දවසේදී තවත් පුණ්‍ය භූමියක සිට හමු වීම බලාපොරොත්තු වෙන වැඩසටහන නිමාවටපත් කරනවා. සියලුම දෙනාටම සුඛී දීර්ඝායුකෝ භව.